ජීවයේ රසායනික පදනම පාඩමේ අවසන් කොටස. අපිට මේ පිළිබඳව කතා කරන්නට තියෙන්නේ ජලය කියන අකාබනික සංයෝග, khනිජ ලවණ කියන අකාබනික සංයෝග සහ විටමින් කියන කාබනික සංයෝග පිළිබඳව. ඉතින් පුතේ ඔබ දන්නවා ජලය කියන්නේ අකාබනික සංයෝගයක්. පෘථිවියේ ජීවය සම්භවය වී ඇත්තේද ජලයෙන් බව ඔබට 9 ශ්‍රේණියේදී ඉගෙන ගත්තා මතකයි. දැන් අපි ඉපදෙනකම් මානවයා සහ අනිකුත් පැටවුන් බිහි කරන සියලුම සතුන් ඉපදෙනකම් මව් කුස තුල ද්‍රවමය මාධ්‍යයක් තුල තමයි ඉන්නේ. ඒ කියන්නේ වෝටර් බෑග් එකක් ඇතුලේ තමයි අපි ඉපදෙනකම්. එහෙනම් කිරිබී වැඩෙන සතුන් පවා ඉපදෙනකම්ම තමන්ගේ ජීවිතය ගත කරන්නේ ජලය. ඔබ දන්නවා ඇම්බිපියාවන් එහෙම නැත්නම් උභයජීවීන් තමන්ගේ ජීවන චක්‍රයේ කොටසක් ජලයේ ගත කරනවා. එතකොට පිස්කේස්ලා සම්පූර්ණයෙන්ම ජලයේ ගත කරනවා. ඇම්ෆිබියාලා ජීවන චක්‍රයේ ආරම්භක කොටස ජලයේ ගත කරනවා. එතකොට අනිකුත් සතුන්ටත් මේ විදිහේ ජලයේ ගත කිරීමේ හැකියාව තියෙනවා. ඒ වගේම තමයි මැමේලියා වෙනකනුත් එයාලා ද්‍රවමය මාධ්‍යයක් තුල තමයි තමන්ගේ ජීවය පැවතින්නේ. එහෙමනම් පුතේ ජලය නොමැති වනොත් මේ විශ්වයේ යම් තැනක ජීවය හැඳින්න්නේ නැහැ කියන එක තමයි මේ විද්‍යාඥයින්ගේ අදහස. එහෙමනම් ජලය නොතිබෙන්නට අපිටත් ජීවත් වෙන්නට වෙන්නේ නැහැ. ඉතින් ජීවදේහයෙන් වැඩි ප්‍රමාණයක් සමන්විත වන ජලය සජීව පදාර්ථයේ පැවැත්මට අත්‍යවශ්‍ය මාධ්‍යයක්. එහෙමනම් අපි ජලයේ දක්නට ලැබෙන සුවිශේෂී ලක්ෂණයන්ට අදාළව ජීවය හා සම්බන්ධ අවස්ථා කීපයක් උදාහරණ ලෙස බලමු. එහෙමනම් මේ සඳහා දායක වන ජලයේ ගුණ. වැදගත්ම ගුණයක් තමයි ද්‍රාවක ගුණය. එහෙමනම් මේ ද්‍රාවක ගුණය කියන්නේ පුතේ දියවීමේ ගුණය. එතකොට යම් යම් ද්‍රව්‍ය දියවීම කොහොමද ජීවියෙකුගේ පැවැත්ම සඳහා වැදගත් වෙන්නේ කියන එක අපි බලමු. එහෙනම් ජීවීන්ගේ සෛල තුල ජෛව රසායනික ප්‍රතික්‍රියා සිදුවීමේ මාධ්‍ය වෙන්නේ ජලීය මාධ්‍ය. එතකොට අපි ගන්න ආහාර අපේ ශරීරය තුල ජීර්ණය වෙන්නේ නැහැ ජලීය මාධ්‍යයක් නැතිව. එහෙනම් විවිධ වූ ද්‍රව්‍ය දියවීමෙන් තමයි අපේ ශරීරය තුල සිදුවන ජෛව රසායනික ප්‍රතික්‍රියා සිදුවේ. ඒ වගේම තමයි බහිස්සෛලීය තරලවල ප්‍රධාන සංඝටකය. බහිස්සෛලීය තරල කියන්නේ මොනවද? සෛලයට බාහිරින් පවතින දියර. එහෙනම් සෛලවලට බාහිරින් පවතින දියර. ඔබ සාමාන්‍යයෙන් මහන්සියලා වැඩ කරොත් අත්වල දිය පට්ට එනවා කියලා අපි දැකලා තියෙනවා. මෙන්න මේ දිය පට්ටයක් එහෙම නැත්නම් දිය පොක්කලමක් වගේ ඉන්නේ මේ සෛල වටේට තියෙන තර. ඒ වගේම තමයි අපි උණුසුම් දියරයකට පිලිස්සුණොත් උණුසුම් යකඩ කැබැල්ලක් වෙන මොනවා හරි අපේ සිරුරේ ස්පර්ශ වුණොත් එතන පොක්කලමක්. එන මේ පොක්කලම තුල තියෙන්නේ මොනවද? ජලය. ඒ ජලය තමයි බහිස්සෛලීය තරල විදිහට අපි හඳුන්වන්නේ. ඊළඟ බහිස්රාවී ද්‍රව්‍ය. බහිස්රාවී ද්‍රව්‍ය අපේ සිරුරේ නිපද වෙන ප්‍රධාන බහිස්රාවී ඵල දෙකක් තියෙනවා යූරියා සහ කාබන් ඩයොක්සයිඩ්. එතකොට යූරියා සම්පූර්ණයෙන්ම නිපද වෙලා බැහැර කිරීම දක්වා එය තිබෙන්නේ ජලයේ ද්‍රව්‍ය. ඒ කියන්නේ මූත්‍රවල ප්‍රධාන වශයෙන් තිබෙන සංඝටකය යූරියා. ඒ යූරියා තිබෙන්නේ මූත්‍රවල දිය වෙලා. එහෙනම් ද්‍රාවක ගුණය තමයි ඒ සඳහා වැදගත් වෙන්නේ. ඒ වගේම මල ද්‍රව්‍ය පිට කිරීම සඳහා මේ ද්‍රාවක ගුණය ජලයේ යම් යම් ද්‍රව්‍ය පූර්ණ වශයෙන් හෝ අර්ධ වශයෙන් දිය වී තිබීම අපිට ප්‍රයෝජනවත් වෙනවා. ඔබ දන්නවා මෙන්න මේ සිදුවීම නිසියාකාරව සිදු නොවීමට තමයි කියන්නේ මල බද්ධය කියලා. එහෙනම් මල බද්ධය වළක්වා ගැනීමට වැදගත් වෙනවා ප්‍රමාණවත් පරිදි ජලය පානය කිරීම. එහෙනම් මේ ජලය අපේ සිරුර තුලදී එම ක්‍රියාවලිය සඳහා දායක වෙන්නට හේතු වෙන්නේ මෙන්න මේ ද්‍රාවක ගුණය. ඊළඟට ශ්වසන මාධ්‍යයක් විදිහට ඔබ දන්නවා මේ ජලජ ජීවීන්ට අවශ්‍ය කරන ඔක්සිජන්
ලැබෙන්නේ මේ ජලයේ දිය වෙලා තිබෙන ඔක්සිජන්. ඔබ මාළු ටැංකියක් හොඳින් නිරීක්ෂණය කළොත් ඔබට පේනවා එහි ඉන්න මත්ස්‍යයන් මුඛය වරින් වර අඛණ්ඩව හට අරිනවා වහනවා. ඒ කියන්නේ එයාලා මොකද්ද කරන්නේ? මේ තිබෙන ජලය මුඛයෙන් අරගෙන කරමල් වලින් ඉවතට යනවා. එහෙනම් මුඛයෙන් ජලය රැගෙන කරමල් වලින් ඉවත් කරන අතරතුරදී කරමලේදී තමයි පුතේ මෙන්න මේ ඔක්සිජන් අවශෝෂණය කර ගැනීම ඒ වගේම සිරුර තුළ තිබෙන කාබන් ඩයොක්සයිඩ් නැවත ජලයට මුදා හැරීම කියන සිද්ධිය වෙන්නේ. ඒ වගේම තමයි මේ ජලජ නොවන ජීවීන්ගේ ජලජ නොවන ජීවීන්ගේ පුතේ පෙනහැල්ල තුළ තිබෙන ඉතා තුනී ජලස්තරයක් තුළ නැත්නම් අපි කියන ශ්ලේෂ්මලය කියලා එය ජලීය මාධ්‍යයක්. එහි දියවීමෙන් තමයි ඔක්සිජන් සහ කාබන් ඩයොක්සයිඩ් පුවමාරු වෙන්නේ. අපි මේ පිළිබඳව 11 ශ්‍රේණියේදී මානව දේහ ක්‍රියාවලි පාඩමේ ශ්වසනය කියන පාඩම තුළදී අපි තවදුරටත් අධ්‍යයනය කරමු. සිසිලන කාරක ගුණය. ජලයේ විශිෂ්ටතාපධාරිතාව ඉහළ අගයක් ගැනීම නිසා අපේ සිරුරේ උෂ්ණත්වය ඉහළ ගිය අවස්ථාවලදී දහදිය දැමීමෙන් එය යාමනය කිරීමේ හැකියාව තියෙනවා. ඒ කියන්නේ විශිෂ්ටතාපධාරිතාව ඉහළ අගයක් කියලා කියන්නේ මොකක්ද? යම් ද්‍රව්‍යයක දැන් උදාහරණයක් ගත්තොත් එහෙම ජලය කිලෝග්‍රෑම් එකක ස්කන්ධයක් ගත්තොත් එහි උෂ්ණත්වය සෙල්සියස් සංසක එකකින් එහෙම නැත්නම් කෙල්වින් එකකින් ඉහළ නැංවීමට අවශ්‍ය කරන තාප ප්‍රමාණයට තමයි අපි කියන්නේ ජලයේ විශිෂ්ටතාපධාරිතාව කියලා. ඉතින් මේ විදිහට ජලය කිලෝග්‍රෑම් එකක් ගත්තොත් එහි උෂ්ණත්වය අංශක එකකින් ඉහළ දැම්වීමට අවශ්‍ය වෙනවා 4200ක ප්‍රමාණයක් ජූල් වලින් ශක්තිය, තාප ශක්තිය. හැබැයි ඔය යකඩ, තඹ ඒ වගේ ඊට බොහොම පහළ අගයක් තියෙන අංශකයක් ඉහළ දාන්න ඕන කරන්නේ අඩු තාප ප්‍රමාණය. ඒ වගේම තමයි දැන් පොල් තෙල් ඒ වගේ දේවල් ගත්තත් එහි විශිෂ්ටතාපධාරිතාව අඩුයි. ඒ නිසා යම් ද්‍රව්‍යයක් සිසිල් කර ගැනීමට ඒ කියන්නේ එහි තාපය ඉවත් කර ගැනීමට ජලය ඉතා වැදගත් වෙනවා. හේතුව එහි විශිෂ්ටතාපධාරිතාව ඉහළ අගයක් ගැනීම නිසා. ඉතින් ඔබ දන්නවා අපේ ශරීරයේ උෂ්ණත්වය ඉහළ ගියාම දහදිය දානවා. අපි දහදිය දැම්මහම අපිට හිතෙන අම්මෝ මොන කරදරයක්ද මේ දාඩිය දානවා ඉන්න බෑ කියලා. හැබැයි ඔබ අදින් පස්සේ එහෙම කියන එකක් නෑ. ඇයි? මේ දහදිය දැමීම නිසා තමයි එදා අපිව මැරෙන්න තිබුණු අවස්ථාව වළක්වලා. එහෙනම් දහදිය දැමීමෙන් තමයි උෂ්ණත්වය ඉහළ යෑම වළක්වගෙන අපේ උෂ්ණත්වය නියත අගයක පවත්වාගෙන අපේ ජීවය රැකලා දුන්නා. ඔබ දන්නා උෂ්ණත්වමානයක ඉහළ අගයේ තියෙන අංශක 42ක් දක්වා විතරයි. අපේ සාමාන්‍යයෙන් 36.9ක් ඒ කියන්නේ 37ක් තියෙනවා. එන අංශක 5ක අගයක් ඉහළ ගියා නම් ජීවතුන් අතර නැහැ. එහෙමනම් මෙන්න මේ විශිෂ්ටතාපධාරිතාව කියන ගුණය ජීවීන්ගේ ජීවය පවත්වා ගැනීමට ඉතා වැදගත් කාර්යභාරයක් ඉෂ්ට කරනවා කියන කරුණ අවබෝධ කරගන්නට ඕන. ජලයේ සංශක්ති සහ ආශක්ති බල ඉහළ අගයක් ගැනීම. මොනවද පුතේ මේ සංශක්ති? සංශක්ති කියලා කියන්නේ ජල අණු අතර පවතින ආකර්ෂණ බල. ආශක්ති කියලා කියන්නේ ජල අණුවක් තවත් ද්‍රව්‍යයක් සමග දක්වන ආකර්ෂණ බල. එහෙනම් ජලය තුල සංශක්ති බල ඉහළ අගයක් පවතිනවා. ආශක්ති බලත් ඉහළ අගයක පවතිනවා. ඒ නිසා තමයි ජලයට අනෙක් ද්‍රව වලට වඩා ඉහළ ගමන් කිරීමේ හැකියාවක් තියෙන. එහෙම නැත්නම් ඉහළ ඉඳන් ඇදීමේ හැකියාවක් තිබෙනවා. රුධිරයේ ප්‍රධාන සංඝටකයක් විදිහට ක්‍රියා කරමින් විවිධ පෝෂක වර්ග, විටමින් වර්ග, හෝමෝන ජලයේ දිය වී හෝ අවලම්බිතව අදාළ ස්ථාන කරා පරිවහනය කෙරේ. මෙන්න මේ විදිහට ජලයේ දිය වෙලා හෝ අවලම්බිතව. එහෙනම් අවලම්බිතව කියලා කියන්නේ හරියට දිය වෙලා නැහැ, දිය වුණා වගේ තියෙනවටයි අපි අවලම්බිතව කියලා කියන්නේ.
ඔබට මේ පින්තූරයෙන් නිරීක්ෂණය කරන්න පුළුවන් මොකක්ද? ජලයේ සංසක්ති ආසක්ති බල මගින් තමයි මේ විදිහට පොළවේ තිබෙන ජලය ශාක දේහයක් තුලින් ඉහළට ගමන් කිරීමේ හැකියාව තියෙනවා. එහෙනම් ඉහළින් අදිනකොට ඉහළට එන්නට නම් ඒවා එකිනෙක සංසක්ති බල ඉහළගයක් තියෙන්නට ඕන. දැන් අපිට මෙහෙම පහළින් ඉඳන් ඉහළට වැලි වාගේ දෙයක් පිටි වාගේ දෙයක් අදින්නට බෑ. මොකද ඒවා පහළට වැටෙනවා. එහෙනම් ජලය අතර තියෙන ආකර්ෂණ බල, ජලය මේ ජලය ගමන් කරන්නා වූ නාල සමග තියෙන බැඳීම, ඒ ආකර්ෂණ බල අපිට උදව් වෙනවා මෙන්න මේ විදිහට ශාක දේහයක් තුලින් ජලය ඉහළට පරිවහණය වීම. ඊළඟට ජලයේ මිදීමේදී සිදුවන අසමාකාර ප්‍රසාරණය. මේකත් ජලයේ පවත්නා එක්තරා ගුණයක්. මේ ගුණය නිසා තමයි පුතේ ජලයේ ඝනත්වය අයිස් වල ඝනත්වයට වඩා වැඩි නිසා අයිස් ජලය මත පාවෙනවා. එතකොට අයිස් වල ඝනත්වය අඩුයි, ජලයේ ඝනත්වය වැඩි. ඒක සිදු වෙන්නේ කොහොමද? ඒක සිදු වෙන්නේ අපි දන්නවා ඕනෑම දෙයක් රත් වෙනකොට පරිමාව වැඩි කරගන්නවා වගේම සිසිල් වෙනකොට පරිමාව අඩු කරගන්නවා. එහෙනම් ජලය සිසිල් වෙන්නට පරිමාව අඩු වෙනවා. එහෙම අඩු වෙලා සෙල්සියස් අංශක 4ට ආසන්න ප්‍රමාණයකට පැමිණියාට පස්සේ තව දුරටත් සිසිල් වෙනකොට ජලය ප්‍රසාරණය වෙන්නට ගන්නවා. ඔබට පසුපාඩමකදී ඉගෙන ගන්නට පුළුවන් ඇයි එහෙම වෙන්නේ කියලා. දැනට මතක තියාගන්න නැවත ප්‍රසාරණය වීමට සිදුවීම නිසා ජලය අයිස් බවට පත් වෙනකොට එයාගේ පරිමාව වැඩි අගයක් ගන්නවා. එතකොට පුතේ පරිමාව වැඩි අගයක් ගන්නවා කියන එකේ තේරුම ඝනත්වය අඩු වෙනවා කියන්නේ. ඝනත්වය තීරණය කරන සාධක ස්කන්ධයේ බෙදීම පරිමාව. එහෙනම් ස්කන්ධයේ නියතව තිබියදී පරිමාව වැඩි වුණොත් ඝනත්වය අඩු වෙනවා. පරිමාව අඩු වුණොත් ඝනත්වය වැඩි වෙනවා. ඉතින් මේ නිසා ජලය තුල ජීවත් වන මත්ස්‍යයින් වගේ අයට සීත ප්‍රදේශවල ඉහළින් අයිස් මිදුණත් එයාලට ජලය තුල ජීවත් වීමේ හැකියාවක් තිබෙනවා. ජලය ජලජ ශාක සහ ජලජ ජීවීන්ගේ ජීවත් වීමේ පරිසරය මේ නිසා ස්ථාවරව තබා ගැනීමේ හැකියාවක් තිබෙනවා. ඔබට ඔබේ පෙළ පොතේ 15 වෙනි පිටුව බැලුවොත් මෙන්න මේ මම කියපු කරුණු ටික එහි සඳහන් වෙනවා. ඒ පෙළ පොතත් ඔබ හොඳින් කියවලා බලන්න. ජීවය හා සම්බන්ධ ජලයේ අනන්‍ය ලක්ෂණ පිළිබඳව ලියන ලද ලිපි එකතුවක් සකස් කරන්න. ඒ කියන්නේ ඔබට ක්‍රියාකාරකමක් විදිහට යොදන්නේ මෙන්න මේ තොරතුරු වල අදහස් වෙන්නට ඕනේ ජීවය හා සම්බන්ධ ජලයේ අනන්‍ය ලක්ෂණ. එහෙම නැතුව ජලයෙන් ලබා ගන්නා ප්‍රයෝජන නෙමෙයි. ජලය ජීවියෙකුගේ ජීවත් වීම සඳහා කොයිතරම් දායක වෙනවද කියන කරුණු පිළිබඳව තොරතුරු සොයා බලන්න. එහෙමනම් අපි සජීව පදාර්ථයේ ඇතුළත් වන ප්‍රධාන ජෛවයන් වල කාර්යභාරය විස්තර කිරීමට සංකල්ප සිතීමක් ගොඩනගන්නට ඕනේ. ඔබ මේ ආකාරයට සංකල්ප සිතීමක් ගොඩනැගීම සිදු කරන්නට ඕනේ. අපි ඊළඟට khනිජ ලවණ ගැන කතා කරමු. khනිජ ලවණ කියලා කියන්නේ ජීවීන්ගේ ජීව ක්‍රියා පවත්වා ගැනීම සඳහා පෝෂණ සංඝටකයක් ලෙස වැදගත් වන රසායනික සංඝ. ඉතින් khනිජ ලවණ අපි ප්‍රධාන ආකාර දෙකකට වෙන් කරනවා. මොනවද? අධිමාත්‍ර මූලද්‍රව්‍ය සහ අංශු මාත්‍ර මූලද්‍රව්‍ය. එහෙනම් අපි බලමු මේ මොනවද අධිමාත්‍ර අංශු මාත්‍ර කියන අදහස් වලින් වචන වලින් අදහස් වෙන්නේ. අධිමාත්‍ර මූලද්‍රව්‍ය කියන්නේ පුතේ ජීවී දේහයට වැඩි ප්‍රමාණයෙන් අවශ්‍ය වෙන මූලද්‍රව්‍ය. ඒ වගේම අංශු මාත්‍ර මූලද්‍රව්‍ය කියලා කියන්නේ ජීවී දේහයට අඩු ප්‍රමාණයෙන් අවශ්‍ය වෙන මූලද්‍රව්‍ය. ඉතින් ඔයාලගේ පෙළ පොතේ මේ සම්බන්ධව තොරතුරු රාශියක් තියෙනවා. මෙන්න මේ තොරතුරු අපි අධ්‍යයනය කරලා ඊට අදාළ වගුව සම්පූර්ණ කරමු. පොටෑසියම්. පොටෑසියම් මගින් ඇතිවන ඌනතා ලක්ෂණ මොනවාද? පේශි දුර්වල වීම, මානසික ව්‍යාකූලතා ඇති. ඒතර පේශි කියලා කියන්නේ අපේ මාංශමය කොටස්.
මානසික ව්‍යාකූලතාවය කියලා කියන්නේ තමන්ගේ සිත පැහැදිලි එක් අරමුණක තියාගන්නට බැරිකම. හිත අවුල් සහගත ස්වභාවයක් දැක්වීම. දැන් ඔබේ පොත් මේසය නිරීක්ෂණය කළොත් ඔබේ මානසික ව්‍යාකූලතාවය පිළිබඳව යම් අදහසක් ලබා ගන්නට පුළුවන්. ඊළඟට සෝඩියම්. මේ සෝඩියම් භාවිතා කරපුහම මේ සෝඩියම් අඩු වුණහම ශ්වසනාබාධ, කෙන්ඩා පෙරලීම, අපි සාමාන්‍ය ව්‍යවහාරයෙන් හඳුන්වන්නේ මස් පෙරලෙනවා කියලා. උක්කාරය, පාචනය වාගේ තත්ත්වයන් ඇති වෙන්නට බලපානවා සෝඩියම් ඌනතාවය. ඊළඟට මැග්නීසියම්. හෘද ස්පන්දනය වැඩි වීම. ඒ කියන්නේ හાર્ට් එකේ බීට් එක වැඩි වෙනවා. ස්නායු දුබලතාවය ඇති වෙනවා. මැග්නීසියම් අඩු වුණා. කැල්සියම් අස්ථි හා දත් දුර්වල වීම, වර්ධන වුණතා. ඊළඟට ඔස්ටියෝපොරෝසිස්. ඔබ ඔය රූපවාහිනියෙම නිරීක්ෂණය කරලා ඇති. ඔස්ටියෝපොරෝසිස් කියන අස්ථි දුර්වල වීම නිසා ඇතිවන ආබාධ ස්වභාවය හඳුන්වන්නේ ඔස්ටියෝපොරෝසිස් කියලා. එය හේතු වෙන්නට පදනම් වෙන්නේ කැල්සියම් කියන කණිකය. ඒ වගේම ෆොස්ෆරස් අඩු වුණොත් මොකද වෙන්නේ? ෆොස්ෆරස් අඩු වුණොත් පුතේ අස්ථි දුර්වල වෙලා පහසුවෙන් බිඳී යෑමට හැකියාවක් තියෙනවා. ඔබ දැකලා ඇති සමහර අයගේ වැටුනොත් අතපය කැඩෙනවා. ඒකට හේතු වෙන්නේ ෆොස්ෆරස් වල තියෙන දුර්වලතාවය. ඊළඟට යකඩ. රක්තහීනතාවය, නිද්‍රාශීලීභාවය, මානසික සංවර්ධනයේ දුබලතා ඇති වෙන්නට බලපානවා යකඩ. රක්තහීනතාවය කියන්නේ පුතේ ඇඟේ ලේ නැහැ කියන එක. නිද්‍රාශීලීභාවය කියන්නේ රැලි වෙනකම් පාඩම් කරලා වැඩක් කරලා පහවදාට නිදිමත එන එකට නෙමෙයි. සමහර අයට රැලි වෙනකනුත් හොඳට නිදාගෙන ඉඳලා දවල් රැ වෙනකනුත් නිදිමත එන. ඒකට හේතු වෙන්නේ මේ යකඩ අඩුවීම නිසා ඔක්සිජන් පරිවහනය දුර්වල වීම. ඊළඟට අයඩින්. අයඩින් අඩු වුණාම ගලගණ්ඩේ හැදෙනවා. එහෙනම් ගලගණ්ඩේ කියලා කියන්නේ ඔබ සාමාන්‍ය ව්‍යවහාරයේ අහලා ඇති බෙල්ලේ වායුගිරි. බෙල්ලේ වායුගිරි කියලා කියන්නේ මේ බෙල්ලේ පහළ කොටසේ තියෙනවා අපේ ග්‍රන්ථිය. අවශ්‍ය ප්‍රමාණයට අයඩින් නොමැති වුණොත් මොකද වෙන්නේ? මෙන්න මේ ග්‍රන්ථිය ප්‍රමාණයෙන් වැඩි කරගන්න. එතකොට අපි කියනවා ගලගණ්ඩය, එහෙම නැත්නම් බෙල්ලේ වායුගෙඩි හැදිලා කියලා. ඊළඟ බුද්ධිහීනතාවය. එහෙනම් අපිට මොලේ අඩු වෙන්න බලපානවා මොනවද? අයඩින්. ඉගෙනීමට මැලි බවක් දැක්වීම. එහෙනම් ඔබට හිතා ගන්න පුළුවන් ඔබ ඉගෙනීමට මැලි බවක් දක්වනවා නම් ඔබට අයඩින් අඩු. උස යන්නේ නැත්නම් අයඩින් අඩු. එහෙනම් මේ අයඩින් වලින් අපිට මෙන්න මේ විදිහට සිරුරේ වැදගත් කාර්යභාරයක් ඉෂ්ට කරනවා. එතකොට අපි අයඩින් ලබා ගන්නේ කොහොමද? අයඩින් ලබා ගැනීමට තියෙන්නේ මුහුදු ආහාර සහ අයඩින් සහිත ලුණු. එහෙනම් දැන් ඔබට හිතෙනවා ඇති හරි හෙට ඉඳන් මගේ බුද්ධිය වර්ධනය වෙනවා. පන්තියේ උරුම ගමන් ලුණු ටික කන. එහෙම හරියට. දිනකට අවශ්‍ය අයඩින් ප්‍රමාණය දැක්වෙන්නේ අල්පෙනෙත්තක් සිටුවට පස්සේ ඒ අල්පෙනිත්තේ හිස මත රැඳෙන තරම් සුළු ප්‍රමාණයක්. අපි සාමාන්‍ය වෙළඳපොලෙන් ගන්නා ලුණු වල සඳහන්ව තියෙන්නට ඕනේ අයඩින් අඩංගුයි කියන කරුණ. එහෙම අයඩින් අඩංගු ලුණු ගත්තොත් පමණයි අපිට අයඩින් ලැබෙන්නේ. හැබැයි අයඩින් සහිත ලුණු ගත්තු පමණින් අපිට අයඩින් ලැබෙන්නේ නැහැ. ඒක මතක තියාගන්න. හේතුව තමයි මේ ලුණු සෝදා හැරියොත්. සමහර අය ලුණු කැටගෙන ආපුවම ලුණු ටික හොඳට හොදලා පිරිසිදු ලුණු ගන්න. එහෙනම් අර මිදුලට විසි කරලා තියෙන්නේ අයඩින් ටික. හරි. එහෙම කරන්නේ නැහැ අපේ අය. දැන් ලුණු සෝදන්නේ නැහැ. අරගෙන කෙලින්ම හොඳට මාළු පිණි වලට දාලා උයලා කන. දැන් හිතාගෙන හරි දැන් අපිට හම්බෙලා තියෙනවා අයඩින්. හැබැයි හම්බ වෙලා නැහැ. අයඩින් මතක තියාගන්න දුවේ පුතේ රත් වෙනකොට විනාශ වෙනවා. එහෙමනම් අපි අයඩින් සහිත ලුණු භාවිතා කරන්නට වෙන්නේ උයලා නැත්නම් ආහාර පිසීමෙන් අනතුරුව නිවුනට පස්සේ
ආහාර ගැනීමට පෙර ලුණු එකතු කරලා තමයි අයඩින් සහිත ලුණු අපිට පාවිච්චි කරන්නට ඕනේ. ඒ කියන්නේ සම්පූර්ණයෙන්ම ලුණු නොදා ඉවොත් මේ කියන කාරණේ සාර්ථක වෙන්නේ නැහැ නිකන්. දිය රසක් දිය රහ කියලා අපි කියන්නේ. නිසි රසක් එන්නේ ආහාරවල. නමුත් යම් ප්‍රමාණයක් ලුණු එකතු කරලා ආහාර ගන්න වෙලාවට අවශ්‍ය ප්‍රමාණයට ඉතිරි ලුණු එකතු කරගන්න පුරුදු වෙනවා නම් අපිට අයඩින් ලුණු මගින් ලබා ගැනීමේ හැකියාව තිබෙනවා. ඒ වගේම තමයි අපි සාමාන්‍යයෙන් හදන සලාදයක් ඊළඟට පළතුරු පානයක් සම්බෝලයක් ඒ වගේ ද්‍රව්‍ය හරහා අපිට අයඩින් අවශ්‍ය ප්‍රමාණය තමන්ගේ සිරුරට ලබා ගැනීමේ හැකියාවක් තිබෙනවා. ඉතින් අපි ඊළඟට බලමු මානව දේහය තුළ මේ ඛනිජ ලවණ අඩංගු වෙනවා. ඒ වායේ අඩංගු වෙන අපිට අවශ්‍ය වන මූලද්‍රව්‍ය මොනවද කියලා. හෘදය සහ මාංශ පේශි වල ක්‍රියාකාරීත්වයට අවශ්‍ය වෙනවා පොටෑසියම් කියන මූලද්‍රව්‍ය. ස්නායු ආවේග සම්ප්‍රේෂණය කිරීම සඳහා අවශ්‍ය වෙනවා සෝඩියම් සහ පොටෑසියම් කියන මූලද්‍රව්‍ය. ඒ වගේම එන්සයිම ක්‍රියාකාරීත්වය සඳහා අපිට අවශ්‍ය වෙනවා සෝඩියම් කියන මූලද්‍රව්‍ය. දත්තා අස්ථි වර්ධනය වීමට කැල්සියම් සහ ෆොස්ෆරස් කියන මූලද්‍රව්‍ය අඩංගු වෙනවා. රුධිරයේ කැටි ගැසීමට කැල්සියම් අවශ්‍ය වෙනවා. හිමොග්ලොබින් සංශ්ලේෂණය සඳහා යකඩ අවශ්‍ය වෙනවා. ඒ වගේම තයිරොක්සින් හෝමෝනේ නිපද වෙන්නට අවශ්‍යයි පුතේ අයඩින්. මම ඔබට මේක පෙර සඳහන් කරා. මෙන්න මේ තයිරොක්සින් මගින් සිරුරේ විශාල කාර්යභාරයක් සිද්ධ වෙනවා. ඒ කාර්යය කරගන්න අවශ්‍ය කරන තයිරොක්සින් නිපදුනේ නැත්නම් ඒ නිපදවීමට උදව් වෙන අයඩින් නොලැබුණොත් තමයි බෙල්ලේ වායු ගෙඩි ඇති වෙනවා කියලා කිව්වේ. ඒ වගේම තමයි විටමින් B අවශෝෂණය කිරීම සඳහා කැල්සියම් කියන මූලද්‍රව්‍ය අවශ්‍ය වෙනවා. එහෙනම් පුතේ මෙන්න මේ පොටෑසියම්, සෝඩියම්, කැල්සියම්, යකඩ, අයඩින් වගේ මූලද්‍රව්‍ය ලබා ගැනීම සඳහා තමයි අපි ඛනිජ ලවණ අපේ ආහාර වේලට එකතු කරගන්නට ඕන වෙයි. සතුන්ට පමණක් නෙමෙයි. ශාකවලටත් මේ විදිහට මේ ඛනිජ ඌනතාවයේ බලපෑම් කරනවා. එහෙනම් ශාක තුල නයිට්‍රජන් අඩු වුණොත් කුමන ආකාරයේ නිරීක්ෂණයක් අපිට දැක ගන්නට පුළුවන් වෙයි? වර්ධනය ක්ෂීණ වේ. ඒ කියන්නේ හොඳට ශාකය හැදෙන්නේ නැහැ. එහෙනම් ශාකයේ වර්ධනය වෙන්නේ නැත්නම් ඒට නයිට්‍රජන් ඌනතාවයේ බලපෑමක් තියෙනවා. පරිණත පත්‍ර, ඒ කියන්නේ මෝරනකොට පත්‍රවල කොළ පාට නැතුව යනවා. හරිතක්ෂය ඇති වෙනවා නම් එහි නයිට්‍රජන් ඌනතාවය තමයි පෙන්වු කරන්නේ. ෆොස්ෆරස් මුල්වල වර්ධනයේ හීන වීම, පත්‍ර මත රතු හා දම් වර්ණ ලප ඇතිවීම, මෙන්න මේ වාගේ ලක්ෂණ අපිට හඳුනා ගන්නට පුළුවන්. ඒ ශාකයක ෆොස්ෆරස් කියන මූලද්‍රව්‍ය අඩු. පොටෑසියම් පත්‍රවල හරිතක්ෂය ඇතිවීම. මම ඔබට මීට පෙරත් සඳහන් කළා හරිතක්ෂය කියලා කියන්නේ කොළ පාට නැතුව යන. ඒතර හරිතක්ෂය ඇති වෙනවා කියන්නේ කොළ පාට නැතුව යන. එහෙනම් පත්‍රවල කහ හෝ දුඹුරු පැහැ වර්ණ ඇතිවීම තවදුරටත් හඳුනා ගන්නට පුළුවන් පොටෑසියම් මූල. පත්‍ර නාරටි සහ නාරටි අසල පෙදෙස් වල හරිතක්ෂය ඇතිවීමට බලපාන්නේ සල්ෆර් කියන මූලද්‍රව්‍ය ඌනතාවය. අයන් අඩු වුණොත් ලපටි පත්‍රවල හරිතක්ෂය ඇති වෙනවා. ඒ කියන්නේ ලපටි පත්‍ර කහ පැහැ යනවා. කොළ පාට නැතුව. කැල්සියම් ඌනතාවය පත්‍රග්‍රස්තයේ මිය යාමට හේතු වෙනවා. සිංක් ඌනතාවය ශාකයේ පුරා මැරුණු සෛලපටක ඇති වෙන්නට, පත්‍ර අනවශ්‍ය ඝනකමින් යුතු වෙන්නට හේතු වෙනවා සිංක් ඌනතාවය. ඉතින් ඔබට මෙන්න මේ පින්තූර වලින් පෙන්වන්නේ මොනවද කියලා බලමු. එහෙනම් ඔබට පේනවා කොළ පාට කහ පාට වෙලා තියෙනවා. ඒ කියන්නේ පත්‍රවල හරිතක්ෂය ඇති වෙලා තියෙනවා. එහෙනම් මේ හරිතක්ෂය ඇති වෙන්නට බලපෑවේ නයිට්‍රජන් හා පොටෑසියම් කියන මූලද්‍රව්‍ය වල ඌනතාව කියන එක ඔබ මීට පෙර කරුණු පැහැදිලි කරගත්තා. මේ තිබෙන්නේ පත්‍ර
අනවශ්‍ය ලෙස ඝනකමින් යුතු වේ. එහෙනම් ඊට බලපාන්නේ සිංක් ඌනතාවය කියන කරුණ ඔබ ඉගෙනගෙන තියෙනවා. මෙහි දැක්වෙන්නේ පත්‍ර මත රතු හා දම් පැහැ වර්ණ ලප ඇති. එහෙනම් මීට හේතු වෙන්නේ ෆොස්ෆරස් ඌනතාවය කියලා ඔබ ඉගෙන ගන්න. මෙහි දැක්වෙන්නේ පත්‍රවල කහ හෝ දුඹුරු පැහැ වර්ණ ඇතිවීම ඊට හේතු වන්නේ පොටෑසියම් ඌනතාවය කියන කරුණ ඔබ ඉගෙන ගන්න. මේ තිබෙන්නේ පත්‍ර අග්‍රස්තයේ මිය යෑම. එහෙමනම් ඊට හේතු වුණේ කැල්සියම් ඌනතාවය කියලා ඔබ හඳුනාගන්න. ඉතින් මෙන්න මේ විදිහට ඔබටත් ශාකවල තිබෙන khනිජ ඌනතා පිළිබඳව යම් තොරතුරු රැස් කිරීමක් සිදු කරන්න තමයි මේ යෝජනා කරන්නේ. එය අපිට ශාකපත්‍ර වියලුණු ශාකපත්‍ර එකතු කරලා හරියන්නේ නැහැ. ඔබට දැන් ඕන තරම් තාක්ෂණය තිබෙනවා. මේ තාක්ෂණය භාවිතා කරලා ෆොටෝ එකක් අරගෙන අපිට ඒ ෆොටෝ භාවිතා කරලා මෙන්න මේ ඌනතා ලක්ෂණ හඳුනා ගැනීමේ හැකියාවක් තිබෙනවා. මොකටද? විශේෂයෙන්ම අපි තමන්ට අවශ්‍ය කරන ආහාර ද්‍රව්‍ය තමන්ගේ ගෙවත්තේ වගා කරනවා නම් ඒ වගා කරද්දී ශාකය පෙන්වන ඌනතා ලක්ෂණය අපි හඳුනා ගන්නට ඕනේ. එහෙම නොවුනොත් එහෙම සාර්ථක වගාවක් කරගන්නට බැරුව යනවා. මොනවද ශාකවල මේ khනිජ ලවණ ඌනතාවය නිසා ඇතිවන තත්වයට බලපාන මූලද්‍රව්‍ය මොනවද කියලා. පූටික ඇරීම සහ වැසීම පාලනය කිරීමට බලපානවා khනිජ ලවණ තුල පොටෑසියම් කියන මූලද්‍රව්‍යයේ ඌනතාවය. ඔබ දන්නවා පූටිකාවක් කියලා කියන්නේ පත්‍රයේ යටි පෘෂ්ඨයේ තිබෙන සිදුරක්. එහෙනම් මේ පූටිකා සිදුර තුලින් තමයි ශාකයේ අවශ්‍ය වායු හුවමාරුව සිදු වෙන්නේ. ඔක්සිජන් වායුව ඇතුළට යන්නේ, කාබන් ඩයොක්සයිඩ් වායුව ඇතුළට යන්නේ, ප්‍රභා සංශ්ලේෂණයෙන් පිටවන ඔක්සිජන් ඉවතට යන්නේ. ඒ වගේම ශාක පත්‍රය තුල තිබෙන ජලය ඉවත් වෙන්නේ. එතකොට අපි දන්නවා උත්සේදනය සිදු වෙන්නේ. මෙන්න මේ වගේ ක්‍රියාවන් සඳහා වැදගත් වෙනවා මේ පූටිකා සිදුර. ඒ පූටිකා සිදුර වටේට තිබෙනවා පාලක සෛල දෙකක්. ඒ පාලක සෛල මගින් තමයි පූටිකාවේ විවරය හැරීම වැසීම සිදු කරන්නේ. ඊළඟට හරිතප්‍රද සංශ්ලේෂණ. හරිතප්‍රද කියන්නේ පුතේ ප්‍රභා සංශ්ලේෂණයට අවශ්‍ය වන කොළ පාට වර්ණක. එහෙනම් මෙන්න මේ කොළ පාට වර්ණක සංශ්ලේෂණය කරන්නට එහෙම නැත්නම් ඇති කරන්නට ගොඩනගන්නට උදව් වෙනවා අයන් කියන khනිජ ලවණ. ඒ වගේම සිංක් කියන khනිජ ලවණ. ඊළඟට ශ්වසන එන්සයිම සංශ්ලේෂණය සඳහා. එතකොට ඔබ දන්නවා ග්ලූකෝස් ඔක්සිජන් සමග දහනය කරලා ශක්තිය නිපදවා ගැනීම රසායනික ප්‍රතික්‍රියාවක්. ඒ රසායනික ප්‍රතික්‍රියාව වේගවත්ව සිදු කරගන්නේ නැත්නම් අවශ්‍ය ප්‍රමාණයට සිදු කරගන්නේ ශ්වසන එන්සයිම මගින්. අන්නේ ශ්වසන එන්සයිම නිපදවන්නට අයන් මූලද්‍රව්‍ය වැදගත් වෙනවා. ඒ වගේම තවත් විවිධ එන්සයිම වල ක්‍රියාකාරීත්වයට ශාක දේහය තුල කැල්සියම් සිංක් කියන මූලද්‍රව්‍ය වැදගත් වෙනවා. ඒ වගේම තමයි ප්‍රෝටීන සංශ්ලේෂණයට පොටෑසියම් කියන මූලද්‍රව්‍ය වැදගත් වෙනවා. ඉතින් අපි අවසන් වශයෙන් හඳුනා ගනිමු විටමින් කියන කාබනික සංයෝගය පිළිබඳව. මේවා ශරීරය තුළ සිදුවන ජෛව රසායනික ප්‍රතික්‍රියාවලට සහභාගී වන අතර නිරෝගී බව පවත්වා ගැනීමට වැදගත් වෙනවා. එහෙනම් අපිට නිරෝගීව සිටින්නට වැදගත් වෙනවා. ඒ වගේම අපේ සිරුර තුළ ජෛව රසායනික ප්‍රතික්‍රියා සිදු කරන්නට මෙන්න මේ විටමින් අපිට වැදගත් වෙනවා. අපි විටමින් සරලව වර්ගීකරණය කළොත් එය ජලයේ ද්‍රාව්‍ය විටමින් සහ ජලයේ අද්‍රාව්‍ය විටමින් විදිහට හඳුනා ගන්නට පුළුවන්. ඉතින් ජලයේ ද්‍රාව්‍ය විටමින් විදිහට විටමින් B සහ විටමින් C හඳුනා ගන්නට පුළුවන්. ඒ වගේම ජලයේ අද්‍රාව්‍ය මේදයේ ද්‍රාව්‍ය විටමින් වර්ග 4ක් අපි හඳුනා ගන්නවා. A, D, E සහ K විටමින්. එනවා ඔබ සාමාන්‍යයෙන් දැකලා තියෙනවා විටමින් A අඩංගු වෙනවා මෝර තෙල් කියන මේදමය ද්‍රව්‍ය. ඔබ දැකලා ඇති මෝර ගුලි. එහෙනම් මෝර ගුලියක් තුල තිබෙන්නේ තෙල්. ඒ වගේ විටමින් E
විටමින් E ඔබ නිරීක්ෂණය කරලා ඇති කොළ පැහැති කරලක් තුල දකින්නට ලැබෙනවා. එහි අන්තර්ගත වන්නේ මේද. එහෙනම් මේදය තමයි විටමින් A E සාමාන්‍යයෙන් දිය කරලා තියෙන්නේ ඖෂධ වශයෙන් ලබා දීම සඳහා. අපි බලමු මිනිසාගේ විවිධ ඌනතා ලක්ෂණ ඇති කරන විටමින් කීපයක් ගැන. ඇස සම්බන්ධව රාත්‍රී අන්ධතාවය. මොකද්ද රාත්‍රී අන්ධතාවය කියන්නේ? කරුවල වැටීගෙන එනකොට ගොම්මන් වෙලාවේදී අපිට පෙනීම දුර්වල වෙනවා. කරුවලට නකට කාටත් පේන්නේ තමයි. නමුත් බොහොම පෙනීම අඩු වෙනවා. අන්නේ තත්ත්වය හඳුන්වන්නේ රාත්‍රී අන්ධතාවය කියලා. එයට හේතු වෙන්නේ විටමින් A ඌනතාවය. ඒ වගේම ඇස්වල බිටෝලක. ඔබේ පෙළ පොතේ මීට අදාළ පින්තූරයක් තිබෙනවා. ඒ පින්තූරය නිරීක්ෂණය කරන්න. ඇස්වල බිටෝලප ඇතිවීමට බලපාන්නේත් විටමින් A. එමනම් ඔන්න දුවේ පුතේ ඔබට මතක තියාගන්නට පුළුවන් විටමින් A අඩු වෙන්නේ ඇස සම්බන්ධ රෝගවලට කියලා. පිදුරු මස් දුර්වල වීමට අදාළ වුණේ විටමින් C හිගවීම. මුඛ කොන් වන වීමට අදාළ වුණේ විටමින් B හිගවීම. ඔබ දන්නවා මේ මුඛ කොන් කියලා කියන්නේ මුඛය දෙපැත්ත තුවාල වෙලා එය සුදු පැහැයෙන් දිස් වෙනවා. ඒත් එක්කම ඒ අවස්ථාවේදී ආහාර ගැනීමේදී දැවිල්ල ඇති වෙනවා, වතුර බොනකොට දැවිල්ල ඇති වෙනවා. අන්න ඒ වගේ තත්ත්වයන් නැතිවීම තමයි මුඛ කොන් වනවීම කියලා හඳුන්වන්නේ. දත් දිරා යාමට අදාළ වෙන්නේ විටමින් D කියන විටමින්. ඊළඟට සම සම්බන්ධ තත්ත්වයන් වැලමිට, දණහිස ආදී කටු වෙන බිබිලි මතුවීම. ඊළඟට ඒකට හේතු වෙන්නේ විටමින් A. එහෙමනම් විටමින් A ලබා ගැනීම තුළින් මෙන්න මේ තත්ත්ව අඩු කරගන්නට පුළුවන්. විශේෂයෙන්ම වෛද්‍ය උපදෙස්වලදී අර මෝර ගුලි ලබා දෙනවා. මෙන්න මේ වැලමිට දණහිස ආදී කටු වැනි බිබිලි ඇති වුනහම ඒ වළක්වා. සමේ වියලි බව සහ වර්ණ වෙනස් වීමට හේතු වෙන්නේ විටමින් B කියන විටමිනයේ ඌනතාවයක් සිදු වෙනවා. ඒ වගේම තමයි අතුරු දිරාණු බිඳී යෑම වේගවත් වීම. මේ තත්ත්වය ඇති වෙන්නට බලපානවා විටමින් E. ඊළඟ සෛල විභාජනයේ දුර්වලතා ඇතිවීම එයත් විටමින් E මගින් ඇති කරන තත්ත්වයක්. ප්‍රජනනය හා සම්බන්ධ දුර්වලතාවලට හේතු වෙන්නේ විටමින් E. රෝග සුව වීමට කල්ගත වීමට අදාළ වෙන්නේ විටමින් C. මේ නිසා තමයි බොහෝ දෙනා ඔය සෙම් ප්‍රතිශ්‍යාවාගේ තත්ත්වවලදී විටමින් C ලබා ගැනීමට පුරුදු වෙලා තියෙන්නේ. එහි මතය තමයි රෝග සුව වෙන්නට කල්ගත වෙන්නට විටමින් C ඌනතාවය හේතු වෙනවා කියන මේ අවබෝධය කියන. මේ අවබෝධය. ඊළඟට බලමු අපි රෝග කීපයක්. ස්කර්වි රෝගය නැත්නම් ශීතාද රෝගය කියලා හඳුන්වනවා. එය සමෙහි තුවාල ඇතිවන ආකාරයේ රෝගයක්. මීට හේතු වෙන්නේ විටමින් C ඌනතාවය. එහෙනම් මතක තියාගන්න C වලින් ශීතාද රෝගය. රක්තහීනතාවය, ඇඟේ ලේ නැතිකම විටමින් B. ඒකෙම අනිත් පැත්ත තමයි බැරිබැරියාව. ඒකත් විටමින් B. මොකද්ද මේ බැරිබැරියාව කියන්නේ? කිසියම් වැඩක් කාර්යයක් කරන්න ගියාම මේ ඇත්තටම අලස බව, දැඩි ලෙස පවතින අලස බව. අපි ඒකට කියනවා දැන් නම් බෑනේ, පස්සේ කරමුකෝ ඉතින් දැන් ටිකක් අමාරුයි. මහන්සි ආව විතරයි, කෑව විතරයි, කලා විතරයි. අපි බොහොම නිදහතර කරුණු කියනවා. ශරීරයේ තියෙන නොහැකියාවක් කියලා. වැඩිහිටියන්ගේ අස්ථි බිඳී යෑමට බලපානවා විටමින් D. ශ්වසන පද්ධතිය ආශ්‍රිත රෝගවලට බලපානවා විටමින් A. මෙන්න මේ රෝග සඳහා මේ විටමින් ඌනතාවයන් අපිට හඳුනා ගන්නට පුළුවන්. ඉතින් ඔබට විටමින් ඌනතා ලක්ෂණ පිළිබඳවත් තොරතුරු එකතුවක් සකස් කරගන්නට කියලා කියනවා. මේ වයින් බලාපොරොත්තු වෙන්නේ මෙන්න මේ විටමින් ඌනතා පිළිබඳව තව කෙනෙකුට කියන්නට නෙමෙයි. ඔබට මේ විටමින් ඌනතාවයන් ඇති වෙනවා නම් ඒ ඇතිවීමේ වළක්වා ගැනීමට විශේෂයෙන්ම ආහාර ඔස්සේ විටමින් ලබා ගැනීම සිදු කරන්නට ඕනේ. මේ පින්තූරේ බලන්න. මේ පින්තූරේ තියෙන්නේ ඇස්වල බිටෝල අප ඇතිවීම. එහෙනම් මෙතන මේ තියෙන්නේ ලයිට් එකක් වැටලා වගේ සමහර ළමයි කියන මම හැට ලයිට් එකක් වැටලා තියෙන්නේ කියලා. ඇස්වල බිටෝල අප ඇතිවීම. ඊට හේතු වෙන්නේ විටමින් A ඌනතාවය.
මේ අතෙහි සමේ වර්ණය වෙනස් වීම ඔබට නිරීක්ෂණය කරන්න පුළුවන්. මීට හේතු වෙන්නේ විටමින් B උණත. විදුරු මස් වලින් ලේ ගැලීම. එහෙනම් ඊට හේතු වෙන්නේ විටමින් C උණත. මේ රෝගී තත්ත්වය තමයි රිකට්සියාව හේවත් බකල ගැසීම කියලා කියන්නේ. එහෙනම් මීට හේතු වෙන්නේ විටමින් D උණත. ඉතින් මෙන්න මේ විදිහට මානව දේහය තුළ විටමින් ඌනතාවය නිසා ගැටලු රාශියක් මතුවෙලා තියෙනවා. එහෙනම් ඒ ගැටලු මොනවද කියලා අපි සොයා බලමු. දෘෂ්ටි වර්ණක සදන්නට විටමින් A ඌනතාවය විටමින් A අවශ්‍ය වෙනවා. සම පැහැපත් හා නිරෝගීව තබා ගැනීමට විටමින් A සහ විටමින් C අවශ්‍ය වෙනවා. ඇටමිදුළු නිර්මාණය වෙන්නට විටමින් B අවශ්‍ය වෙනවා. ප්‍රතිදේහ නිර්මාණය වෙන්නට සාර්ථකව විටමින් B අවශ්‍ය වෙනවා. දත්වල එනමලේ හැදෙන්නට විටමින් C අවශ්‍ය වෙනවා. ඉතින් පුතේ මෙහි වඩා වැදගත් වෙන්නේ මේ විටමින් අවශ්‍ය දේවල් ටික කඩෙන් අරගෙන විටමින් විදියට පානය කිරීම නෙමෙයි. මේවා අපේ ආහාර මගින් දිනදා ගන්න ආහාර මගින් මේ විටමින් අවශ්‍යතාවය සපුරා ගැනීම තමයි වැදගත්. රුධිර කැටි ගැසීමට අවශ්‍ය සංඝටක හදන්නට විටමින් K සහ K අවශ්‍ය වෙනවා. කැල්සියම් සහ ෆොස්ෆරස් අවශෝෂණය සඳහා විටමින් D අවශ්‍ය වෙනවා. රතු රුධිර අණු සෑදීම සඳහා විටමින් B අවශ්‍යයි. මෙන්න මේ ආකාරයට ඔබට අපේ සිරුර තුළ විටමින් වලින් කෙරෙන කාර්යභාරය පිළිබඳව තොරතුරු ඇතුළත් වෙනවා. ඔබ මෙන්න මේ කරුණු ඔබේ පෙළ පොතේ තිබෙන වගු අධ්‍යයනය කරලා යම් තොරතුරක් අවබෝධ කරගන්නට උත්සාහ කරනවා. ඉතින් මේ පාඩම දැන් අපි සියල්ල අධ්‍යයනය කරලා අවසන් වෙනවා. එහෙමනම් ඔබට මෙන්න මේ කරුණු පුළුවන් වෙන්න මොනවද? ජලය ජීවීන්ගේ පැවැත්මට වැදගත් වන ආකාරය විස්තර කරන්න. ජෛව දේහයේ ක්‍රියාකාරීත්වයට විටමින් හා ಖನಿಜ ලවණ වැදගත් වන ආකාරය දක්වන්න. මානව දේහය තුළ විටමින් ඌනතා නිසා ඇතිවන ලක්ෂණ සඳහන් කරන්න. ಖනිජ ලවණ ඌනතාවය නිසා ශාකවල පවතින ලක්ෂණ සඳහන් කරන්න. ඒ වගේම මානව දේහය තුළ ಖනිජ ලවණ ඌනතාවය නිසා ඇතිවන ලක්ෂණ සඳහන් කරන්න. යන කරුණු ඔබට පුළුවන් කියලා කියන්නට පුළුවන්. Yes I can කියලා කියන්න. එහෙමනම් අපි ඔන්න ජීවයේ රසායනික පදනම මූලික කොටස් 3ක් යටතේ අධ්‍යයනය කරමින් සියලු කොටස් දැන් අවසන් කරලා තියෙනවා.